ඔව් අපිට මේකෙදී ඉගෙන ගන්න තියෙන්නේ මේ විද්‍යාවේ ස්වභාවය ගැන මේ හඳුන්ලා දීලා තියෙනවා. බලන්න ඒ වගේ අදාළ ටික තියෙනවද කියලා. ඊට පස්සේ විද්‍යාව ඉගැන්වීමේ මනෝවිද්‍යාත්මක පදනම ගැන කතා කරලා තියෙනවා. විද්‍යාව ඉගැන්වීමේ අරමුණු කතා කරලා තියෙනවා. විද්‍යාව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද ගැන කතා කරලා තියෙනවා. විද්‍යාව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඉගැන්වීමේ ක්‍රමවේද හා ක්‍රම ශිල්ප ගැන කතා කරලා තියෙනවා. විද්‍යාව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ විද්‍යාගාර තාක්ෂණ භාවිතය කතා කරලා තියෙනවා. ඊට පස්සේ විද්‍යාව ඉගෙනීම ඇගීම ගැන කතා කරලා තියෙනවා. විද්‍යාව ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථා සැලසුම ගැන කතා කරලා තියෙනවා. විද්‍යා ගුරුවරයාගේ භූමිකාව සහ විද්‍යා සම්බන්ධ විෂය සමගාමී ක්‍රියා ගැන තමයි කතා කරලා තියෙන්නේ මේ සෙෂන් එක තුල. ඒ ටිකේ නෝට් ටික ටීචර්ලා ළඟ තියෙනවද? අපේ ටීචර්ලා ළඟ ඒ නෝට් ටික තියෙනවද? තියෙනවා සර් තියෙනවා. තියෙනවා සර්. ඉස්සෙල්ලාම අපි හොඳයි. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු විද්‍යාවේ ස්වභාවය ගැන. එතකොට මේ විද්‍යාව මගින් ස්වභාව ධර්මයේ භෞතික හා ජීව විද්‍යාත්මක ලෝක ගැන තමයිලු හදාරනවා කියලා කියන්නේ. විද්‍යාව මගින් ස්වභාව ධර්මයේ භෞතික හා ජීව විද්‍යාත්මක ලෝක ගැන හැදෑරීම සිද්ධ කරනවා කියලා. එතකොට ජීවි එහෙම නැත්නම් භෞතික දේ පිළිබඳ හැදෑරීම භෞතික විද්‍යාවට අයිති කාර්යයක් වෙන අතර ජීවීන් පිළිබඳ හැදෑරීම ජීව විද්‍යාත්මක කාරණයක් කියන එක පැහැදිලි වෙලා තියෙනවා. ඒත් එක්කම මේකෙදි අපි වටා තියෙන දේ මූලික ක්‍රමානුකූල බවකින් යුක්ත බව විද්‍යාඥයා උපකල්පනය කරනවා කියන එක සඳහන් වෙනවා. එහෙම වෙන්න ඇති හේතු සොයා ගැනීමට ඒසේ වීමේ හේතුව සොයා ගැනීම ඵලදායි කියලා හිතලා තියෙනවා යා. එතකොට මේ හින්දා විද්‍යාව සහ විද්‍යාඥයෝ මේ විද්‍යාඥයින්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ විශ්වයේ සිදුවන සංසිද්ධි පිළිබඳව තර්කානුකූල හේතු සොයා ගැනීම ගැනයි. ඒක හරි වැදගත් කරුණක්. එතකොට විශ්වයේ සිදුවන මොනවා හරි සංසිද්ධියක් පිළිබඳව තර්කානුකූලව හේතු සොයා ගැනීම ගැන තමයි මෙයාලගේ අවධානය විද්‍යාඥයින්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ උත්සාහයේදී හේතුඵල නියමය ගොඩනැගිලා තියෙනවා. එහෙනම් මේ සංසිද්ධීන් පිළිබඳව තර්කානුකූලව සොයා ගැනීම කරන අතරතුර හේතුඵල නියමයන් ගොඩනගලා තියෙනවා. මෙන්න මේක වෙන්න ඇත්තේ මේ නිසා කියන හේතු ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට විශ්වයේ ක්‍රමානුකූල බව හේතුවෙන් විද්‍යාඥයාගේ මේ කාර්ය පහසු කරලා තියෙනවා. ක්‍රමානුකූල බව හින්දා විද්‍යාඥයින්ගේ මේ කාර්යයන් ඉතාම පහසුවෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට සමාජ විද්‍යාඥයා තුල මේ කාර්ය එච්චර පහසු වෙලා නැහැ. ඒකට හේතුව තමයි චර්යා පද්ධතිය අක්‍රමවත් හින්දා. දැන් අපේ මේ විද්‍යාවට අදාළ පැත්ත අපිට කරන්න පහසු වෙලා තියෙනවා. මොකද මේක ක්‍රමානුකූලව ගොඩනැගිලා තියෙන හින්දා. නමුත් සමාජයේ පිළිබඳ අධ්‍යයනය කර විද්‍යාඥයින්ට මේක අපහසු වෙලා තියෙනවා. හේතුව තමයි මේ සමාජයේ චර්යා පද්ධතීන් ක්‍රමවත් නැති නිසා. ඊට පස්සේ මේ විද්‍යාවේ ස්වභාවය පිළිබඳව එතකොට මෙන්න මේ මං කියන කරුණ ටික ඉතා වැදගත් වෙනවා. එතකොට විද්‍යාවේ විමසීමේ ක්‍රම විද්‍යා අන්තර්ගතයි. විද්‍යාව තුල තියෙන්නේ මොකක් හරි දෙයක් විමසන එක. අන්න ඒ ක්‍රම ශිල්ප තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ විමසීමේ කාර්යයේදී දැනුම් සම්භාරයක් සහ ඒ දැනුම් සම්භාරයට පදනම් වුණු ඒකීය කාරණය රටාවක් තියෙනවා. මෙහෙම විමසනකොට දැනුම් සම්භාරයක් එක්කම
ඒ දැනුම් සම්භාරයට පදනමක් වන එකම කාරණයක් විදිහට රටාවක් අපිට අඳුන ගන්න පුළුවන්. ඒත් එක්කම මේ දැනුම මිනිසා සහ පරිසරය ආවරණය කරනවා. මිනිසා ගැන හෝ පරිසරය ගැන හෝ මේ දෙකම ගැන හෝ මේ දැනුම ආවරණය වෙනවා. ඒතර මේ දැනුම සමාජය සම්භාරය මිනිසා පරිසරයයි අතර ඇති සම්බන්ධතා වෙනස් කරන්නත් යොදා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. මිනිසා සහ පරිසරය අතර මේ දැනුම ආවරණය කරනවා. එතකොට මේක සමහර වෙලාවට මිනිසාගේ හා පරිසරය අතර සම්බන්ධතාවය වෙනස් කරන්න යොදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හින්දා විද්‍යාව සමාජ බලවේගයක් වෙලා තියෙන ආభాෂයක් බවට පත් වෙලා සංස්කෘතියේ අත්‍යවශ්‍ය අංගයක් බවට වර්තමාන වෙනකොට පත් වෙලා තියෙනවා. එතකොට මේ විද්‍යාව ගත්තහම ඊයේ පීල් මහත්තයා කියනවා විද්‍යාව කියන්නේ විද්‍යාවේ ක්‍රියාවලි කුශලතා එකතු කරපුවම විද්‍යා ඵලය එකතු කරපුවම විද්‍යාවේ බලපෑම එකතු කරපුවම ඇතිවන සංසිද්ධියක් කියලා. එහෙනම් විද්‍යාව සමීකරණයක් අපිට ලිව්වොත් එහෙම විද්‍යාව සමානයි විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා එකතු කිරීම විද්‍යාවේ ඵලය එකතු කිරීම විද්‍යාවේ බලපෑම. එහෙමත් නැත්නම් විද්‍යාව සමානයි ක්‍රම විද්‍යාව එකතු කිරීම දැනුම එකතු කිරීම ආభాෂය. එතකොට මේ විද්‍යාවේ ඵලය කියන එක ගතිකයි. මේක විශ්වීයයි. මුළු ලෝකෙටම අදාළයි මේ විද්‍යාවේ ඵලය කියන එක. එතකොට මේ යටතේ වුන් කතා කරලා තියෙනවා විද්‍යාවේ ක්‍රියාවලි කුශලතා යටතේ ප්‍රධාන ක්‍රම දෙකක්. විද්‍යාවේ මූලික කුශලතා 8කුයි විද්‍යාවේ සාමෝදානික කුශලතා 5කුයි. එතකොට විද්‍යාවේ මූලික කුශලතා ගත්තාම නිරීක්ෂණය ඒ කියන්නේ පංචේන්ද්‍රයන් යොදාගෙන කරන සැලසුම් සහගතව මේ තොරතුරු නිශ්චය කර ලබා ගැනීම තමයි නිරීක්ෂණය කියන්නේ. වර්ගීකරණය. වර්ගීකරණය කියන්නේ පරිසරයේ තියෙන ද්‍රව්‍යයන් හරි සිද්ධි ස්වභාවය අනුව වර්ග කරන එක. නිර්ණායක අනුව වර්ග කිරීම තමයි වර්ගීකරණය කියලා කියන්නේ. sannivedana. අදහස් හෝ තොරතුරු ලිඛිතව හෝ වාචිකව හොඳ විදිහට ඉදිරිපත් කිරීම හා එවැනි අදහස් ලබා ගැනීමට අපි කියනවා sannivedanaya කියලා. අංක භාවිතය. ස්වභාවයේ පවතින දේ ප්‍රමාණාත්මක කිරීමට අපි කියනවා අංක භාවිතය කියලා. මැනීම ඒකක අනුසාරයෙන් ප්‍රමාණනය කිරීමට අපි කියනවා මැනීමක් කියලා. කාල අවකාශ භාවිතය. අවකාශයේ සම්බන්ධ මනාහා ඒවා කාලය සමග දක්වන සම්බන්ධතාවයේ භාවිතා කිරීමට අපි කියනවා කාල අවකාශ භාවිතය කියලා. ඊට පස්සේ අනුමිතීන්ට එළඹීම නිරීක්ෂණ ඇසුරෙන් එළඹෙන ප්‍රකාශන ඉදිරිපත් කිරීම හා නිරීක්ෂණ පහදා දීම. ඒ කියන්නේ සිද්ධාන්ත දැනුමෙන් පෝෂිත නිරීක්ෂණයක් තමයි මෙතන කතා කරන්නේ. උදාහරණයක් ගත්තාම අපි අනුමිතීන්ට එළඹෙනවා කියන්නේ අපි ඉස්කෝලේ පස් සාම්පලයක් අරගෙන ශිෂ්‍යයින්ගේ නිරීක්ෂණයක් අහනවා. ජල වාෂ්ප මේ පස් සාම්පලයක් අරන් රත් කරපුවම පරීක්ෂණ නලයකට මේ කැකරුම් මොකක් හරි නලයකට දාලා ශිෂ්‍යයින්ගෙන් අහනවා නිරීක්ෂණ. එයාලා කියනවා මොනවා හරි ද්‍රව බින්දු ටිකක් නලයේ බිත්තියේ තැම්පත් වෙනවා කියලා. එතකොට ගුරුවරයා විදියට සිද්ධාන්ත අනුව පස් රත් කරපුවම පස් අංශු අතර තියෙන ජල වාෂ්ප පිට වෙලා නලයේ බිත්තියේ බැඳෙනවා කියන එක ඒක සිදු වුණා කියන එක සිද්ධාන්ත දැනුම අනුව විස්තර කරන්න ඕන. මෙන්න මේකට තමයි අපි කියන්නේ සිද්ධාන්ත දැනුම කියලා. ඊට පස්සේ පුරෝකතන. ඉදිරියේ ඇති වෙන්න පුළුවන් තත්ත්ව පිළිබඳව පෙර කීම පුරෝකතනයයි. එතකොට ඔන්න ඔය නිරීක්ෂණය, වර්ගීකරණය, sannivedanaya, අංක භාවිතය, මැනීම, කාලාවකාශ භාවිතය
අනුමිතීන්ට එළඹීම සහ පුරෝකථනය කියන ඒවා විද්‍යාවේ මූලික කුසලතා 8. ඊට පස්සේ විද්‍යාවේ සාමෝධනික කුසලතා 5ක් තියෙනවා. පද සංකල්ප අර්ථකථනය, විචල්්‍ය පාලනය, කල්පිත ගොඩනැගීම, පරීක්ෂණ පැවැත්වීම සහ දත්ත විවරණය, ආනිගමන වලට එළඹීම. මේවා තමයි සාමෝධානික කුසලතා. අපි ඒක පස්සේ එකිනෙක බලමු. ඊට පස්සේ විද්‍යාවේ ඵලය ගත්තාම මේක තමයි විශ්වීය වෙන්නේ. විද්‍යාවේ ඵලය, විද්‍යාවේ කරුණු, විද්‍යාවේ සංකල්ප, මූලධර්ම, න්‍යායන්, නීතීන් එකතු වෙලා තමයි මේ ඵලය හැදෙන්නේ. ඊට පස්සේ විද්‍යාවේ බලපෑම ගත්තාම බලපෑම මේ ආකාර 3යි. පළවෙනි එක තමයි මේක හරි වැදගත්. විද්‍යාවේ බලපෑම ආකාර 3යි. විද්‍යාත්මක ආකල්පය, සාක්ෂි මත නිගමනවලට එළඹීම හා එළඹි නිගමන තවදුරටත් කරන නිරීක්ෂණ මත සංශෝධනය කර ගැනීම. මෙන්න මේකට අපි කියනවා විද්‍යාත්මක ආකල්පය කියලා. ඊට පස්සේ විද්‍යාවේ ආකල්පය කියලා දෙවෙනි කොටස තියෙනවා. විද්‍යාවේ ආකල්පය කියන්නේ කුතුහලය, සත්‍යගරුක බව, බුද්ධිමය අවංක බව, විවෘත මනසකින් යුතු වීම, වාස්තවික බව, වැල්වට අරන්නේ අවශ්‍ය දේ අවශ්‍ය තරමට තිබීම, පුද්ගල බද්ධ නොවීම, අපක්ෂපාතී බව, හේතුඵලවාදී බව, ගැටලු විසඳීමට හැකි වෙන බව, ඒ පිළිබඳ තියෙන විශ්වාසය, මිත්‍යා ඇදහිම් වලින් තොරවීම, සංශයවාදී බව, වීම සිතීමකින් තොරව පිළි නොගැනීම කියන එක. මෙන්න මේවා විද්‍යාවේ ආකල්පයන් විදිහට අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම විද්‍යාව කෙරෙහි තියෙන ආකල්ප, විද්‍යාව ගැන කෙනෙකුගේ හිතේ තියෙන ආකල්ප අපිට විද්‍යාත්මක විනෝදාංශයක් වෙන්න පුළුවන්. විද්‍යාත්මක ස්ථාන නැරඹීමට යාමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යාත්මක සාහිත්‍ය කියවීම, විදුසරවාගේ සංග්‍රහ කියවීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, සංවාදවලට ක්‍රියාශීලීව සහභාගී වීමේ කැමැත්ත වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට සම්බන්ධ වෙන එක, ජාතික විද්‍යා පදනමට සම්බන්ධ වෙන එක, NSP එකට, NSF, ඒත් එක්කම විද්‍යා ව්‍යාපෘතිවල නිරත වෙන එක වෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි විද්‍යාව කෙරෙහි දක්වන ආකල්පය. එහෙනම් විද්‍යාවේ බලපෑම, විද්‍යාත්මක ආකල්ප, විද්‍යාවේ ආකල්ප සහ විද්‍යාව කෙරෙහි ඇති ආකල්ප කියලා ප්‍රධාන තුනකට වෙනස් කරන්න අපිට පුළුවන්. එතකොට මේ අනුව විද්‍යාවේ දැනුම කියන්නේ විමසීමේ ක්‍රම විද්‍යාව. එහෙම නැත්නම් විද්‍යාත්මක ක්‍රමය යොදා ගැනීමෙන් නැතිවන ප්‍රතිඵලයක් කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රම යොදා හොයපු විශ්වය පිළිබඳ දේවල් වශයෙන් කෙටියෙන්ම මේක හඳුන්වන්න පුළුවන්. විද්‍යාත්මක ක්‍රමය යොදලා හොයාගත්ත විශ්වීය දේවල් වලට අපි මේ විද්‍යාවෙන් මේවා දැනුම විමසීමේදී මෙන්න මේවා තමයි හොයන්නේ කියන එක අපිට තහවුරු කරන්න පුළුවන්. මේ විද්‍යාත්මක විමසීමේ ක්‍රමය විද්‍යාවේ විශේෂ ලක්ෂණයක් තමයි. විද්‍යාත්මක විමසීමේ ක්‍රමය. ඒකට විද්‍යාත්මක ක්‍රමය අනුපියවර 5කින් යුක්තයි කියලා සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ස්වභාව ධර්මයේ පිළිබඳ ගැටලු හඳුනා ගැනීම. ඉස්සල්ලාම මොකක් හරි ස්වභාව ධර්මයේ තියෙනවා. ඊට පස්සේ ඒකට දත්ත එහෙම නැත්නම් සාක්ෂි එකතු කරනවා. ඊට පස්සේ පරීක්ෂණයකට කල්පිත ගොඩනගනවා. කල්පිත ගොඩනැගීම. ඊට පස්සේ කල්පිත පරීක්ෂා කරනවා. පස්වෙනි එක කල්පිත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පරීක්ෂාවෙන් පස්සේ සිද්ධ වෙනවා. එහෙනම් විද්‍යාත්මක ක්‍රමය ගැන කතා කරනකොට මේකේ අනුපියවර 5ක් අපි හඳුනා ගන්නවා. ස්වභාව ධර්මයේ පිළිබඳ ගැටලුව හඳුනා ගැනීම, සාක්ෂියක් රැස් කිරීම, දත්තයක් රැස් කිරීම, කල්පිතයක් ගොඩනැගීම, කල්පිතේ පරීක්ෂා කිරීම, කල්පිතේ පිළිගැනීම හෝ බැහැර කිරීම. අන්න විද්‍යාත්මක ක්‍රමයේ පියවර 5.
එතකොට මේ විද්‍යාත්මක ක්‍රමයේ ඇති විශේෂ ලක්ෂණ කිරීමක් තමයි විද්‍යාත්මක ක්‍රමයේ ඇති විශේෂ ලක්ෂණය තමයි අපිට අඳුන ගන්න පුළුවන් පරීක්ෂණ කිරීම. පරීක්ෂණ කිරීම තුලින් තමයි මේවා සිද්ධ කරන්නේ. එතකොට පරීක්ෂණ තුලින් අලුත් දැනුම එකතු කරනවා, පවත්නා දැනුම වර්ධනය කරගන්නවා. මේ ක්‍රියාවලියේ අදහස් තමයි පරීක්ෂා කරලා බලන්නේ. කරුණු මත නිගමන ගන්නෙ නැහැ. අදහස් පරීක්ෂා කරලා ඊට පස්සේ තමයි නිගමන වලට එළඹෙන්නේ. කරුණු මත නෙමෙයි. එතකොට මේ පරීක්ෂණ කිරීමේ යෝග්‍යම ක්‍රමය තමයි සමාන්තර පරීක්ෂණ ක්‍රමය. පරීක්ෂණ කිරීමේ යෝග්‍ය ක්‍රමය සමාන්තර පරීක්ෂණ ක්‍රමය. එතකොට මේ සමාන්තර පරීක්ෂණය කිව්වහම සමාන්තරයි. තව එකකට සමාන්තරව තමයි පරීක්ෂණය කරන්නේ. එන එක පැත්තක තියෙනවා කන්ට්‍රෝල්ඩ් එකක්. එහෙම කියන්නේ පාලක කියන්නේ ඔය ටීචර්ලා අහලා තියෙනවා විද්‍යාව බලපාන ආකාර 3ක් තියෙනවාද කියලා. විද්‍යාවේ බලපෑම ආකාර 3කට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි විද්‍යාත්මක ආකල්ප. මේ සාක්ෂි මත නිගමන වලට එළඹිලා ඒවා ඒ එළඹෙන නිගමන තවදුරටත් නිරීක්ෂණය කරනවා. ඒවා සංශෝධනය කරගන්න එක තමයි විද්‍යාත්මක ආකල්පය කියන්නේ. ඊට පස්සේ විද්‍යාවේ ආකල්පය. විද්‍යාව පිළිබඳව තියෙන කුතුහලය, සත්‍යගරුක බව, හේතුඵලවාදී බව, ගැටලු විසඳීමේ හැකියාව, සංචේවාදී බව, මිත්‍යා ඇදහිලි වලින් තොර වෙන එක මේවා විද්‍යාවේ ආකල්ප. ඊට පස්සේ විද්‍යාව කෙරෙහි ආකල්ප. මම විද්‍යාව කෙරෙහි ආකල්පය. මගේ විද්‍යාව තමයි විනෝදාංශය. විද්‍යාත්මක විනෝදාංශය. විද්‍යාත්මක ස්ථාන නැරඹීමට යෑමට තියෙන කැමැත්ත. විද්‍යාත්මක සාහිත්‍ය කියවන්න තියෙන කැමැත්ත. විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මන්ත්‍රණ වලට සක්‍රියව දායක වෙන්න තියෙන කැමැත්ත. අන්න ඒ වාගේ ඒවා තමයි විද්‍යාව කෙරෙහි ආකල්ප කියන්නේ. එහෙනම් විද්‍යාවේ බලපෑම ප්‍රධාන කොටස් 3යි. right. එතකොට අපි සමාන්තර පරීක්ෂණය ගැන කතා කරේ. සමාන්තර පරීක්ෂණේ පාලිත පරීක්ෂණයක් සහ පාලක පරීක්ෂණයක් තියෙනවා. පාලිත කියලා කියන්නේ ඒකෙන් එකතු කරන්නත් පුළුවන්, ඉවත් කරන්නත් පුළුවන්. පාලිත පරීක්ෂණයට එකතු කිරීම හෝ ඉවත් කිරීම කරන්න පුළුවන්. පාලක පරීක්ෂණයට එහෙම මුකුත් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තාම ශාක වර්ධනයේට x කියන පොහොර වර්ගයේ බලපාන බව පරීක්ෂා කරන්න ගත්තාම මේකේ පාලකයයි පාලිතයයි කියන්නේ මොකද්ද? මේකෙදී අපි මොනවද පාලනය කරන්නේ? x කියලා කියන්නේ අපි ස්වායත්ත සිද්ධිය. x පොහොර වර්ගය කියන්නේ ස්වායත්තයි ඒක. එහෙනම් ශාක වර්ධනය කියන එක පරායත්ත සිද්ධියක්. ඒ ශාක වර්ධනයට පස බලපාන්න පුළුවන්, ජලය බලපාන්න පුළුවන්, හිරු එළිය බලපාන්න පුළුවන්, උෂ්ණත්වය බලපාන්න පුළුවන්, ආර්ද්‍රතාවය බලපාන්න පුළුවන්, වෙනත් කරුණුත් බලපාන්න පුළුවන්. ඒ හින්දා බාහිර විචල්යක් තමයි මේ පොහොර වර්ගය කියන්නේ ස්වායත්ත කාරණය. එතකොට එහෙනම් අපිට පැහැදිලි පාලිතය කියන්නේ එකතු කිරීමක් හෝ ඉවත් කිරීමක් ඒකේ පාලිතය කරන්න පුළුවන්. පාලකයට කිසිඳුම වෙනසක් කරන්න බෑ පරීක්ෂණය තුල කියන එක අපේ ඉස්සරලට මිස්ලට පැහැදිලි. අපිට ඊට පස්සේ උදාහරණයක් ගමු. ප්‍රභා සංසේනයේ සූර්යාලෝකයේ බලපෑම පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් යකඩ මල කෑමට ජලය හා වාතය අවශ්‍ය බව පරීක්ෂා කරන්න. පෑනකුයි කොලෙකුයි අතට ගන්න. ලියා ගන්නකෝ මේ කරුණු තුන. මේක අපි දැන් සංකල්ප පද සංකල්ප අර්ථකථනයයි විචල්්‍ය පාලනයයි කල්පිත ගොඩනැගීමයි සිද්ධ කරන්න යන්න. මේ උදාහරණ තුනට අනුව. පළවෙනි එක තමයි ශාක වර්ධනයේට x යන පොහොර වර්ගයේ බලපාන බව පරීක්ෂා කිරීම. ශාක වර්ධනයට x යන පොහොර අවශ්‍ය බව පරීක්ෂා කිරීම. දෙවෙනි උදාහරණය තමයි ගොඩක් දුරට විභාගෙට එන්නේ මේක. ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකයේ බලපෑම පරීක්ෂා කිරීම.
තුන්වෙනි එක තමයි යකඩ මල කෑම කෙරෙහි ජලය හා වාතය බලපාන බව පරීක්ෂා කිරීම. දැන් සාමෝදානික කුසලතා යටතේ අපි පද සංකල්ප අර්ථකථනය කරන්නයි යන්නේ. මම පළවෙනි එකට කියනවා. පළවෙනි උදාහරණේ පද සංකල්ප දෙකක් අඳුනගන්න පුළුවන්. පළවෙනි එක තමයි චුට්ටක් කියන්න පුළුවන්ද? යකඩ මලකඩ කෑම කෙරෙහි ජලය හා වාතය අවශ්‍ය බව පරීක්ෂා කිරීම. දැන් පද සංකල්ප අර්ථකථන කරනකොට පළවෙනි උදාහරණය ගත්තොත් මේකේ තියෙනවා සංකල්ප දෙකක්. පළවෙනි එක තමයි x කියන පොහොරේ දීම. අනිත් පද සංකල්පය තමයි ශාක වර්ධනය. දෙවෙනි උදාහරණය ගන්නකො. මේකේ පද සංකල්ප දෙකක් ටීචර්ලාට පේනවද? මේකේ පද සංකල්ප දෙකක් ඔයාලට පේනවද? ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකයේ බලපෑම පරීක්ෂා කිරීම. සූර්යාලෝකය අවශ්‍ය බවයි ප්‍රභා සංශ්ලේෂණය සූර්යාලෝකයේ බලපෑම කියන එක පද සංකල්පයක්. ප්‍රභා සංශ්ලේෂණය කියන එක අනිත් පද සංකල්පය. ඊළඟ එකත් හදන්න. යකඩ මල කෑම කෙරෙහි ජලය සහ වාතය අවශ්‍ය බව පරීක්ෂා කිරීම. ඒකේ පද සංකල්ප කීයක් තියෙයිද? තුනක් තියෙනවා. තුනක් තියෙනවා. මොනවද ඒ තුන? ජලයේ බලපෑම, වාතයේ බලපෑම, යකඩ මලකඩ කෑම. පද සංකල්ප තුනයි. එහෙනම් අපේ ටීචර්ලා දැන් දන්නවා උදාහරණයක් දුන්නොත් පද සංකල්ප හඳුනා ගැනීම. right. ඊළඟ එක තමයි විචල්්‍ය පාලනය. විචල්්‍ය පාලනය. මේක බාහිර විචල්්‍ය කියන්නේ ස්වායත්ත විචල්්‍ය හැර පරායත්ත විචල්්‍ය කෙරෙහි බලපෑම් සිදු කරන අනෙක් සියලුම විචල්්‍ය තමයි බාහිර විචල්්‍ය කියලා කියන්නේ. එතකොට පළවෙනි උදාහරණය ගත්තාම බාහිර විචල්්‍ය විදිහට අපිට මොකද්ද ශාක වර්ධනයට පෝරවලට අමතරව බලපාන්නේ මොන විචල්්‍යයන්ද? පස බලපානවා, ජලය බලපානවා, හිරු එළිය බලපානවා, උෂ්ණත්වය බලපානවා, සාපේක්ෂ ආර්ද්‍රතාවය බලපානවා. මෙන්න මේ කියන බාහිර විචල්්‍ය ඕන එකක් මේ ශාක වර්ධනයට බලපාන්න පුළුවන්. එහෙනම් අපි ඒකට ලියන්නේ පස, ජලය, හිරු එළිය, උෂ්ණත්වය කියන ඒවා තමයි බාහිර විචල්්‍ය. මට දෙවෙනි උදාහරණයට විචල්්‍යයන් ටික ලියලා පෙන්නන්න. දෙවෙනි උදාහරණය තමයි ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකයේ සූර්යාලෝකයේ බලපෑම් පරීක්ෂා කිරීම. එතකොට ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය හැරුණු විට අනිත් බාහිර බලපෑම් මොනවද? බලන්න අපේ ටීචර්ලා කියන්නේ. සූර්යාලෝකය හැරුණාම ගහක ආහාර නිෂ්පාදනයට වෙන මොනවද බලපාන්නේ? කාබන් ඩයොක්සයිඩ්, ජලය, කාබන් ඩයොක්සයිඩ් බලපානවා. ජලය, වතුර බලපානවා. හරිතප්‍රද බලපානවා. එතරයි නේද සර්? ශාක පත්‍රයේ ප්‍රමාණය ශාක පත්‍රයේ පළලනේ පූටිකා ඇරීම ඔය තියෙන්නේ. ශාක පත්‍රයේ ප්‍රමාණය ලොකුයි නම් ඒක වැඩියෙන් ආහාර නිෂ්පාදනය කරනවා ඇති. අඩුයි නම් අඩුවෙන් නිෂ්පාදනය කරනවා ඇති. තව මොනවද? ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක. දවසේ කාලයත් බලපානවද? ඔව් දවසේ කාලය බලපානවනේ සර්. දැන් සූර්යාලෝකයේ හොඳින් වැටෙන වෙලාවක් කියන ඒකයි කාලය බලපානවා. උෂ්ණත්වයත් 12ට විතර බලපුවම මේ හොඳම තීව්‍රතාවයෙන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. මොකද ඒ වෙලාවේ තමයි සූර්යාලෝකය හොඳින්ම ලැබෙන්නේ. එතකොට ඔන්න ඔය කියන සාධක අපිට බාහිර විචල්්‍ය විදියට ගන්න පුළුවන්. දැන් අපිට යකඩ මල කෑමට ජලය හා වාතයට අමතරව වෙන මොනවද බලපාන්නේ දන්න? යකඩ මල කෑම උදාහරණයක් ගත්තොත්
ජලය හා වාතයට අමතරව මොකක්ද වෙන බලපාන? යකඩ අපි මල කෑම ගැන කතා කරනවා. වතුරයි වාතයයි දිහා හැරුණහම වෙන මොනවද යකඩ මේ මල කෑමට බලපාන? මොනවද බාහිර සාධක? ආම්ල සහ ලවණ සුදු ආම්ල ජීවීන් බලපානවා. යකඩ මල කෑමට pH අගය නේ සර්. pH අගය බලපානවානේ. ජලයේ. ජලයේ pH අගය ලවණ සර්. ඔව් අම්ල ගන්න පුළුවන් ලවණ බලපානවා. තව pH අගයත් බලපානවද? ඒ සර් එහෙමයි කියන්නේ සර්. එතකොට මේ දැන් ජලය නම් ජලය මේ pH අගය ආම්ලිකද බාෂ්මිකද කියන එක තමයි නෝනේ. ඔව් ඒක ආම්ල බස්මයට ඒ කතා වෙනවා නේද? ඒකයි මම මේ බැලුවේ. වෙන මොනවද තියෙන්නේ? යකඩ මලකඩ කාණ්ඩ වාතයයි ඔක්සිජනුයි හැරුණොකට මේ යකඩේ තියෙන පෘෂ්ඨයේ ස්වභාවය බලපානවද? ඒක මොනවා හරි ආලේප කරලා තියෙනවද? නිකම්ම නිරාවරණය කියලා වෙලා තියෙනවද? යකඩේ පෘෂ්ඨයේ ස්වභාවය, පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලය ඒව බලපානවද මලකඩ කාණ්ඩ? පෘෂ්ඨ ස්වභාවය බලපානවා සර්. දැන් මොනවා හරි ආලේප කරලා තිබුණොත් මේ මල බැඳීම අඩුයිනේ. අපි ඔය දැන් එනවලෙම තීන්තාලේප කරන්නේ ඒකනේ. ඔව්. එහෙනම් පෘෂ්ඨ ස්වභාවය ආලේප තියෙනවද නැද්ද කියන එක. තව මොනවද? ඒක තියලා තියෙන පරිසරය. ඔව්. මූදු කරේ නම් ඉක්මනට මලකඩ කනවා. රට ඇතුලේ තියලා තියෙනවා නම් මලකඩ කෑම අඩුයි. එහෙනම් පරිසරය බලපානවා. ජනකස ලෝහ වර්ගයක් බලපානවද? දන්නවද අපි? ලෝහ වර්ගය බලපානවා. වානෙද නිකන් සාමාන්‍ය යකඩද ටින්ද ඇලුමිනියම්ද? ඔව්. යකඩ කිව්වොත් ඇලුමිනියම් ගන්න බෑ. වානෙද සුදු වානෙද ටින් මේ මොනවද සාමාන්‍ය යකඩද කාස්ට් අයන්ද ඒක බලපාන. අනික පෘෂ්ඨයේ වර්ගඵලය පෘෂ්ඨයේ ප්‍රමාණය බලපාන. කුඩා ඒවා ඉක්මනට මලින වෙනවා. ඒවා ඊට පරක් වෙලා මලින වෙනවා. ඔන්න පාඩක විචාර. දිශාභිමුඛ කල්පිත, දිශා අනභිමුඛ කල්පිත, අභිශූන්‍ය කල්පිත. මම පළවෙනි එකට කල්පිත ටික කියන්නේ. දිශාභිමුඛ කල්පිත කියන්නේ එක්ස් පොහොර යෙදීමෙන් ශාක වර්ධනය වැඩි වේ. මොකක් හරි හොඳ දිශාවකට යන්නේ. යෙදුවොත් ශාක වර්ධනය වැඩි වෙනවා කියන එක දිශාභිමුඛ කල්පිතය. දිශා අනභිමුඛ කල්පිතේ තමයි x කියන පොරේදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධයක් තියෙනවා කියන්නේ. අභිශූන්‍ය කල්පිතේ තමයි x පොරේදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධතාවයක් නැහැ කියන එක. අභිශූන්‍ය කරලා තියෙන්නේ නැහැ කියන එක. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය ගන්න. පොඩ්ඩක් ඒකයි දිශාභිමුඛ යන්න ටීචර්. දිශාභිමුඛ කල්පිත ගොඩනැගීම ප්‍රධාන ක්‍රම තුනකට ගොඩනගන්න පුළුවන්. එකක් තමයි දිශාව අභිමුඛව. දිශා අනභිමුඛව. ඒ කියන්නේ මොකක් හරි දිශාවක් දිහා මේ පොර දැම්මොත් ශාක වර්ධනය වැඩි වෙනවා. ඒක දිශාවක් දිහා බලලානේ කියන්නේ දැම්මොත් වැඩි වෙනවා. දිශා අනභිමුඛ කියන්නේ පොහොරේදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධයක් තියෙනවා. මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි දිශා අනභිමුඛයෙන් පේන්නේ. අභිශූන්‍යයෙන් පේන්නේ මුකුත් සම්බන්ධයක් නැහැ. ශාකයේ පොහොරේදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධතාවයක් නැහැ කිය. දැන් මට මේක ගොඩනගලා දෙන්න ප්‍රභා සංශ්ලේෂණයයි ආලෝකයයි අතර. දිශාභිමුඛ එක මොකද්ද?
ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය අවශ්‍ය වේ කියන එකද සර්? ප්‍රභා ආලෝකයේ සංශ්ලේෂණය ඇති ප්‍රභා සංශ්ලේෂණය සිදු වේ කියන එක නේ සර්. කියන්නේ ඒක දිශාභිමුඛව නැත්. ඔව්. ප්‍රභා සංශ්ලේෂණයට සඳහා ආලෝකය අවශ්‍යයි කියලා. ඒක දිශා අනභිමුඛ නෙමේද? නෑ සර් දිශාභිමුඛ කියන්නේ මේක වර්ධනයක් කියන්නේ සූර්යාලෝකය ඇති විට ප්‍රභා සංශ්ලේෂණය සිදු වේ කියන එක වෙන්න ඕන නේද සර්? දිශා අනභිමුඛ වුණොත් ඒ දෙක අතර සම්බන්ධතාවයක් ඇත කියලා විතරයිනේ හඳුනා ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයයි ආලෝකයයි අතර සම්බන්ධයක් පවතී කියන එක තමයි දිශා අනභිමුඛ වෙන්නේ. එහෙනම් දිශාභිමුඛ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය වේ කියන එකනේ. අවශ්‍ය වේ. සූර්යාලෝකය අවශ්‍ය වේ. ලියා ගන්නකෝ ඒක. දිශා අනභිමුඛ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සහ සූර්යාලෝකය අතර සම්බන්ධයක් ඇත. අභිශූන්‍ය කල්පිතේ මොකද්ද? අභිශූන්‍යයි නෑ කියන එක. ප්‍රභා සංශ්ලේෂණයයි සූර්යාලෝකය අතර සම්බන්ධතාවයක් නැත. ජනක ඔව් ටීචර්. ඔව්. දිශාභිමුඛ කල්පිතේ කිව්වහම එතකොට ප්‍රභා සංශ්ලේෂණයයි සූර්යාලෝකයයි අතර සම්බන්ධ නෑ. සූර්යාලෝකය නිසා වැඩි වේ කියන එක නේද සර් කියන්න ඕනේ? ප්‍රභා සංශ්ලේෂණය සූර්යාලෝකය මගින් උත්තේජනය වේ. හරි ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය අත්‍යවශ්‍ය වේ. ඔව්. අවශ්‍ය වේ කියන එක. හරි සර්.